හරි. ඒතර ආහාර පරිරක්ෂණය යටතේදී අපි මුලින්ම දැනගන්න ඕනේ ඇයි ආහාර පරිරක්ෂණය කරන්න කියලා. මොකක්ද අපි ආහාර පරිරක්ෂණය කරන්න හේතුව? ආහාර පරිරක්ෂණය කරන්න හේතුව තමයි ආහාර අපිට මේ අපි හදන ආහාරයක් දිගටම තියාගන්න බෑනේ. මේ ආහාර නරක වෙන්න පුළුවන්. මේ ආහාර නරක වෙන එක වළක්ව ගන්න තමයි අපි ආහාර පරිරක්ෂණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට ආහාරයක් නරක වීම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොකක්ද අපි ආහාරයක් නරක වීම කියලා කියන්නේ? ආහාරයක් නරක වීම කියන්නේ ආහාරය ආහාරයක් අපිට පරිභෝජනයට කරන්න, ඒ කියන්නේ ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්වීම තමයි ආහාර නරක වීම කියලා අපි හඳුන්වනවා. එතකොට මෙන්න මේ රූප වලින් ඔයගොල්ලන්ට පේනවා හොඳට තිබ්බ පාන් කෑල්ලක් වෙන්න පුස් කාලා. ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න බැරි තත්. ඊපස්සේ මෙන්න හොඳට තිබ්බ කිරි එකක් නරක වෙලා. ඊපස්සේ මෙන්න හොඳට තිබ්බ මස් කෑල්ලක් සවුත් වෙලා. මෙන්න හොඳට ලස්සන තියෙන කෙසෙල් ගෙඩි ටිකක් සවුත් වෙලා නරක වෙලා. එතකොට අපිට ආහාරයක් අපේ පරිභෝජනය කරන්න පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්වීම තමයි ආහාර නරක වීම කියලා අපි හඳුන්වන්නේ. ඒතර ආහාර නරක වීමට ආහාර නරක වෙන එකට පිළියමක් විදිහට අපිට මෙන්න කියන්නේ ආහාර නරක වෙන්න හේතු අපි දැනගන්න ඕන. ප්‍රධාන වශයෙන්ම ආහාර මත ශුද්ධ ජීවීන්ගේ වර්ධනය තමයි ආහාරය නරක වෙන්න හේතුව වෙන්නේ. ආහාර මත ශුද්ධ ජීවීන් වර්ධනය වීම ආහාරයක් නරක වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කිරි කැටි ගැසීම, පාන් මත පුස් ඇතිවීම, මාළු නරක වීම, පොල් තෙල් මුඩු වීම, ඔන්න ඔය වගේ දේවල් වලට ශුද්ධ ජීවීන්ගේ බලපෑමක්, ඒ කියන්නේ ශුද්ධ ජීවීන් බලපානවා. ඊපස්සේ ආහාර ද්‍රව්‍ය හදනකොට නිවැරදි තාක්ෂණික ක්‍රම අපි අනුගමනය කරේ නැත්නම් එහෙම ඒත් ආහාර නරක වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග වගේ දේවල් නරක වෙන්න පුළුවන්. ඊට අමතරව ආහාර නරක වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මොකක් නිසාද? ඒවා ස්වයං වියෝජනය වගේ. ඒ කියන්නේ ඒ අදාළ ආහාරය තුලම විවිධාකාරයේ මොනවද එන්සයිම් වර්ගයේම නිකුත් කරනවානේ. ඒවා ටික කාලයක් ඇද්දි නිකන් අපි ගහක තිබ්බත් ටික කාලයක් තියා පැහිලා ඉදිලා ටික කාලයක් තිය නිකම්ම කුණු වෙලා යනවා. ඒ කියන්නේ ඒ ආහාර විසින්ම නිකුත් කරන එන්සයිම් මගින් මේවා වියෝජනය වෙලා යන්න පුළුවන්. ඒතකොට ඒක අපි හඳුන්වනවා කියලාද ස්වයං වියෝජනය කියලා. ඒ ස්වයං වියෝජනය මගිනුත් ආහාර නරක වෙන්න පුළුවන්. ඒතර පළ ඉදීම, ඊට පස්සේ කුණු වීම වගේ දේවල් අපිට කියන්න පුළුවන්. මේ ස්වයං වියෝජනය වෙන එකට උදාහරණ විදිහට. ඊට පස්සේ ආහාර මත ගුල්ල ඊට පස්සේ ඉපියෝ ඊට පස්සේ මීයෝ වගේ කට්ටියගේ බලපෑම නිසා ඒත් ආහාර නරක වෙන මේ දැන් මේ පාන් ගෙඩියක් අස්සට මීයක් ගිහිල්ලින්නේ. ඒ වගේ මහා ජීවීන්ගේ බලපෑම නිසාත් ආහාර නරක වීමේ හැකියාව තියෙනවා. කඩල, මුං ඇට, සහල් වගේ ධාන්‍ය වර්ග වලට ගුල්ලෝන්ගේ හානිය තියෙන්න පුළුවන්. පාන් වගේ වලට මීයෝන්ගේ හානිය තියෙන්න පුළුවන්. ඒ වගේ මහා ජීවීන්ගේ බලපෑම නිසාත් ආහාර නරක වීමේ හැකියාව තියෙනවා. හරි. දැන් ඔන්න ඔය කියන විදිහට ඔන්න ඔය කියන දේවල් වලින් ආහාර නරක වෙන නිසා අපි දැනගන්න ඕන ආහාර පරිරක්ෂණය කරගන්න. ඒ කියන්නේ ආහාර කල් තබා ගන්න. ආහාර පරිරක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම දැනගන්න ඕන. ඒතර මොකක්ද ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ? කියන්න බලන්න. ආහාර පරිරක්ෂණය කරනවා කියලා කියන්නේ මොකේද? ආහාර පරිරක්ෂණය කියන්නේ මොකේද? ආහාර නරක වීමට බලපාන සාධක කෘත්‍රිම පාලනය කර ආහාර කල් තබා ගැනීම කියන්නේ. ඔව් අපි ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ ආහාර නරක වෙන්න බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරලා ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලිය තමයි ආහාර පරිරක්ෂණය කියලා අපි හඳුන්වන්නේ. ආහාර නරක වීමට බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරලා ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලිය අපි ආහාර පරිරක්ෂණය කිරීම කියලා හඳුන්වනවා. ඒතර ආහාර පරිරක්ෂණය කරන එකේ අරමුණ තමයි ආහාර නරක වෙන එක පාලනය අවම කරන එක. ඊපස්සේ ආහාර වලට විෂ ඇතුළු වෙන එක වළක්ව ගන්න එක. ඊපස්සේ අතිරික්ත ආහාර අපතේ යන එක වළක්ව ගන්න. දැන් අපි ගොඩක් සමහර අස්වැන්න නෙරණ කාලට ගොඩක් ආහාර තියෙන්න පුළුවන්. හැබැයි ටික කාලයක් ගියපුවාම ඒ ආහාර ඒවා ටිකක් විනාශ වෙලා යනවා. හැබැයි අපි පරිරක්ෂණය කරගත්තොත් එහෙම අර අස්වැන්න නෙලන් නැති කාලයට උනත් ඒවා ටික පරිභෝජනය කරගන්න පුළුවන්. ඒකට අතිරික්ත ආහාරයක් අපතේ යෑම වළක්ව ගන්නත් අපිට ආහාර පරිරක්ෂණය යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ සමහර ආහාර අවාරේ ප්‍රයෝජනට ගත හැකි ලෙස පරිරක්ෂණය කිරීමේ කටයුතු වලටත් අපිට අනුගමනය කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය තමයි ආහාර පරිරක්ෂණය කරන එකේ අරමුණ වෙන්නේ. හරි. ඊට පස්සේ ආහාර පරිරක්ෂණය කරන ක්‍රම කීපයකුත් තියෙනවා. අපි බලමු කොහොමද අපි ආහාරය පරිරක්ෂණය කරගන්නේ කියලා. ඒතර ආහාර පරිරක්ෂණය කරගන්න පුළුවන් ක්‍රම තමයි ආහාර පරිරක්ෂණය කරන්න අපි ප්‍රධාන වශයෙන්ම ආහාර නරක වෙන එක පාලනය කරන්න ඕන. ආහාර නරක වෙන එක අඩු කරන එක තමයි ආහාර පරීක්ෂණය අපි කරන දේ. එතකොට ඒක කරගන්න. ඒ කියන්නේ ආහාර නරක වෙන එක අවම කරගන්න අපිට කරන්න පුළුවන් මොකද්ද? ආහාරයට ශුද්ධ ජීවීන් ඇතුළු වෙන එක පාලනය කරන්න පුළුවන්.
ඊට පස්සේ ආහාරයට මහා ජීවීන්ගෙන් සිද්ධ වෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ආහාරයට ජලය, උෂ්ණත්වය වගේ සාධක ඊට පස්සේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් පාලනය කරන්න පුළුවන්. ඒතකොට ආහාර පරිරක්ෂණය කරන ක්‍රම විදියට අපිට ආහාරයට ශුද්ධ ජීවීන් ඇතුළු වෙන එක පාලනය කරන්න පුළුවන්. මහා ජීවීන්ගෙන් සිදුවන හානිය අවම කරන්න පුළුවන්. ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන්. ජලය සහ උෂ්ණත්වය වගේ සාධක පාලනය කරලා එන්නේ වගේ ක්‍රම මගින් අපට ආහාර පරිරක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ආහාර පරිරක්ෂණය කරන සාම්ප්‍රදායික ක්‍රම ගත්තොත් එහෙම කීපයක්ම තියෙනවා. කියන බලන්න අපිට ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන් සාම්ප්‍රදායික ක්‍රම මොනවද තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ? ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන් සාම්ප්‍රදායික ක්‍රම. ඇයියට දැමීම. ඕ. ලුණු දැමීම. ලුණු දැමීම, දුම් ගැසීම, වියලීම, වැලි යට දැමීම, ඒ වගේ ක්‍රම අපට ආහාර පරිරක්ෂණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම විදිහට කියන්න පුළුවන්. ඒකට ලුණු දැමීම ගත්තොත් එහෙම අඹ, දෙහි, මාළු වගේ දේවල් යොදන්න පුළුවන්. ඊට පස්සේ දුම් ගැසීම ගත්තොත් එහෙම මස් වර්ග, මාළු වර්ග, ගොරකා වගේ දේවල් අපිට දුම් ගැසීම කරන්න පුළුවන්. ඊට පස්සේ මීපැණි වල දාලාත් අපිට ආහාර කාල තබා ගන්න පුළුවන්. ඔය මස් වර්ග වගේ දේවල් ඔය අතීතයේදී මීපැණි තියෙනවනේ ගොඩක්. මේ ඔය ආදිවාසීන් ළඟ එහෙම මීපැණි වල දාලා තියෙනවා මස්. ඒකට ඒත් කාල තබා ගන්න පුළුවන්. ඊට පස්සේ වියලි වැලි වල දාලාත් අපිට ආහාර කාල තබා ගන්න පුළුවන්. ඔය දෙහි වර්ග, දෙහි, ඉඟුරු, කොස්සට වගේ දේවල්. ඒ වගේම වියලීමකින් දෙල්, වී, මුං ඇට, මිරිස් වගේ දේවල් අපිට වියලීමකින් කාල තබා ගැනීමට හැකියාව තියෙනවා. හරි ඒක ඇත්තටම මතක තියාගන්න ඕන. හරි. ඊට පස්සේ අපිට ආහාර පරිරක්ෂණය කිරීමේ අය අපි කලින් කතා කරේ ඒ කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායික ක්‍රමනේ. මේවා තමයි ආහාර පරිරක්ෂණය කරගැනීමේ සාම්ප්‍රදායික ක්‍රම. ඒ කියන්නේ අතීතයේ පාවිච්චි කරපු ක්‍රම. ඊපස්සේ ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රම ගත්තොත් එහෙම මෙන්න මේ කියන ක්‍රම ටික තමයි නවීන ක්‍රම විදිහට අනුගමනය කරන්නේ. හරියට වියලීම, උෂ්ණත්ව පාලනය, සාන්ද්‍රීකරණය වගේ දේවල් ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රම විදිහට අපට අනුගමනය කරන්න පුළුවන්. වියලීම ගත්තොත් එimhe අපිට වියලීම කියන එක අපිට ක්‍රම කිහිපයකට වියල ගන්න පුළුවන්. සූර්ය තාපකයක් පාවිච්චි කරලා වියල ගන්න පුළුවන්. උදුනක් පාවිච්චි කරලා වියල ගන්න පුළුවන්. ඊට අමතරව විසිරි වියලීමේ ක්‍රමය මගින් වියල ගන්න පුළුවන්. අපි ඔය එක එකක් ගැන ඊළඟට බලමු. ඊපස්සේ උෂ්ණත්ව පාලනය කියන එක ගත්තොත් එහෙම උෂ්ණත්වය අපිට පාලනය කරන්න පුළුවන් කොහොමද? ශීතකරණයක හෝ අධිශීතකරණයක දාලා. සාන්ද්‍රීකරණය කියන එකත් අපි ඊළඟට කතා කරලා බලමු. හරි. එතකොට මෙන්න මේ ක්‍රම ටික තමයි ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රම විදිහට අපි අනුගමනය කරන්නේ. මොනවද? වියලීම, උෂ්ණත්ව පාලනය සහ සාන්ද්‍රීකරණය. වියලීම, උෂ්ණත්ව පාලනය සහ සාන්ද්‍රීකරණය. හරි. වියලීම ගත්තාම අපිට වියලීම ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සූර්ය තාපයෙන් වියලන එක, අනිත් එක උඳුනේ වියලන එක, අනිත් එක තමයි විසිරි වියලීම. හරි. අපි ඒ ක්‍රම තුන ගැන පොඩ්ඩක් බලමු. සූර්ය තාපයෙන් වියලීම කියන එක නම් සාමාන්‍යයෙන් අපිට සූර්යාලෝකයට දාලා ඉවරලා කියන්නේ අපිට සූර්ය තාප වියලනය මෙන්න මේ උපකරණය. සූර්ය තාප වියලනය මගින් සූර්ය තාපය කියන්නේ අවුවට දාලා ඉවරලා අපිට වේල ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් සරල ක්‍රමයක්. ඊපස්සේ උඳුනේ වියලීම ගත්තොත් එහෙම කොහොමද අපි වේල ගන්නේ? උඳුනේ වියලීම සාමාන්‍යයෙන් අපි විදුලිය, ගෑස් හරි කණිජ තෙල් වල උපයෝගී කරගෙන උඳුනක් හදා ගන්නවා. මෙන්න මේ උඳුනේ තමයි ආහාරය වියලා ගැනීම සිද්ධ කරන්නේ. උඳුනේ වියලීමේදී. ඒතර මෙන්න මේ වගේ අපිට වියලෙන ආහාර වර්ගයට උචිත විදිහට අපිට උෂ්ණත්වය ලබා දීලා උඳුනේ වියලීම සිද්ධ කර ගන්න පුළුවන්. විදුලිය, ගෑස්, කණිජ තෙල් උපයෝගී කරගෙන උඳුනේ වියල ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි මේ සූර්ය තාප වියලනයක් තියෙන මෙන්න මේ විදිහට මේ පැත්තෙන් වායු ධාරා ගමන් කරන මෙතන රෙදි ආස්තරණයක් දාලා තිනවා. මේකට තමයි අපි ආහාරය දාලා වියල ගන්න. හරිනේ. ඊට පස්සේ විසිරි වියලීම. සාමාන්‍යයෙන් ඔය කිරිපිටි නිෂ්පාදනයට වගේ දේවල් වලට කිරිපිටි නිෂ්පාදනය කියන්නේ දියර කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය කරගන්න මෙන්න මේ විසිරි වියලනයේ ක්‍රමය කියන ක්‍රමය තමයි උපයෝගී කරගන්න. ඒකෙදි කරන්නේ මොකද්ද? අධික රස්නය, කියන්නේ අධික උෂ්ණත්වයක් සහ පීඩනයකින් ඉහළින් පහළට මොකක්ද කරන්නේ? කිරි බිඳු 20 පහළට එවනවා. එතකොට අර අධික උෂ්ණත්වය නිසා ඒ ද්‍රව ටික වාෂ්ප වෙලා ගිහිල්ලා අර කිරි බිඳු ටික, කියන්නේ ද්‍රව ඝන කිරි ටික වියලි පිටි බවට පත් වෙනවා. ඒක තමයි අපි කිරිපිටි නිෂ්පාදනය කරන්න විසිරි වියලීම කියන ක්‍රමවේදය තමයි අනුගමනය කරන්නේ. හරි. ඊට පස්සේ මෙතන උෂ්ණත්ව පාලනය. අපි කතා කරේ කලින් වියලීම ගැන, දැන් අපි කතා කරන්නේ උෂ්ණත්ව පාලනය. හරි. උෂ්ණත්ව පාලනයේ අර්ථයේදී සාමාන්‍යයෙන් උෂ්ණත්ව පාලනය කියන එක කතා කරද්දී අපි දැනගන්න ඕන ශුද්ධ ජීවීන්ට හිතකර උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශ කීයද කියලා. සාමාන්‍යයෙන් ශුද්ධ ජීවීන් හිතකර, ඒ කියන්නේ ශුද්ධ ජීවීන් හොඳින් වර්ධනය වෙන්නේ
සෙල්සියස් අංශ කීයදද? ශුද්ධ ජීවීන් හොඳින් වර්ධනය වෙන්නේ සෙල්සියස් කීයද? කියන්න බලන්න. 40. ඔව් සෙල්සියස් අංශ 40 තමයි ශුද්ධ ජීවීන් හොඳින්ම වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඒතර ශුද්ධ ජීවීන් හොඳින් වර්ධනය වීම වළක්වා ගන්න කියන්නේ අපි ඔය සෙල්සියස් 40ක් දෙන්නේ නැතුව ඉන්න ඕනේ. අපි ඊට වඩා අඩු කරනවා. සාමාන්‍යයෙන් අපිට අඩු කරන්න පුළුවන් ශීතනය. යටතේදී සෙල්සියස් අංශ 4ට වගේ අඩු කරන්න පුළුවන්. එතකොට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. වගේ අධිශීතනය ගත්තොත් එහෙම සෙල්සියස් අංශක ඍණ 18ට විතර අඩු කරන්න පුළුවන්. එතකොටත් උෂ්ණත්වය කියන්නේ ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය කොහොමද අඩු වෙනවද? ඍණ 18ක් කියලා කියන්නේ කොහොමත්ම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන්. හරි අපි ඔන්න උෂ්ණත්ව පාලනයත් කතා කරා. ඊළඟ ක්‍රමය තමයි සාන්ද්‍රීකරණය. සාන්ද්‍රීකරණය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි ඔය මේ සාන්ද්‍රණය වැඩි කරනවා කියලා කියන්නේ. කියන්නේ සාන්ද්‍රණය වැඩි කරපුවාම ඒව මත ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට සාන්ද්‍රීකරණයේදී අපි කරන්නේ සාමාන්‍යයෙන් ඔය බෝතල් කිරීමේදී ආහාරවල තියෙන ජල ඉවත් කිරීම කරනවා. ඊට පස්සේ ආහාරයේ සාන්ද්‍රණය වැඩි කරනවා. ජල ඉවත් කරපුවාම සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතකොට සාන්ද්‍රණය වැඩි වුණාම ශුද්ධ ජීවීන්ගේ වර්ධනය පාලනය වෙනවා. සාන්ද්‍රණය වැඩි වෙන ගමන් ශුද්ධ ජීවීන් වර්ධනය පාලනය. ඒ වගේම පරිරක්ෂක එකතු කරනවා. පරිරක්ෂක නිසා ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වළක්වා ගන්න පුළුවන්. හරි. සාන්ද්‍රීකරණය කියන ක්‍රමවේදයට අපිට වැදගත් වෙනවා ආහාර පරිරක්ෂණය කරන්න. ඊපස්සේ මෙන්න තියෙනවා ආහාර පරිරක්ෂණ ක්‍රමය සහ ඒවා කල්තබා ගන්න හේතුව මොකක්ද කියලා. ඒ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ බලලා තියාගන්න මොකක්ද ඒකට එක් ක්‍රමවේදයට හේතුව කියලා. හරි. ඊට පස්සේ අපි බලන්න ඕන ආහාර පරිරක්ෂක කියන්නේ මොනවද කියලා. හරි. ආහාර පරිරක්ෂක ගත්තොත් එහෙම. මොකද්ද අපි ආහාර පරිරක්ෂකයක් කියලා කියන්නේ? පොඩ්ඩක් කියන්න බලන්න. ආහාර පරිරක්ෂකයක් කියලා කියන්නේ මොකේද? සාමාන්‍යයෙන් අපිට ආහාර පරිරක්ෂකයට තේදී ආකලන ද්‍රව්‍ය. ආකලනය කියලා කියන්නේ එකතු කරනවා කියන එකනේ. ඒතර ආහාර පරිරක්ෂක විදිහට ආකලන ද්‍රව්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. ඒතර ආහාර පරිරක්ෂණයේදී ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට එකතු කරනු ලබන රසායනික ද්‍රව්‍ය අපි හඳුන්වන මොනවා කියලාද? ආකලන ද්‍රව්‍ය විදිහට. ආහාර පරිරක්ෂණයේදී ඇසුරුම් කරලා තියෙන ආහාර ද්‍රව්‍ය වලට එකතු කරන ලබන රසායනික ද්‍රව්‍ය අපි හඳුන්වන මොනවා කියලාද? ආකලන ද්‍රව්‍ය විදිහට. ඒතර ආකලන ද්‍රව්‍ය ගත්තොත් එහෙම ඔය උක්කු ස්වභාවයක් ඇති කරන ද්‍රව්‍ය විදිහට අපිට පෙක්ටින් හඳුන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ රසකාරක විදිහට ග්ලූකෝස්, සැකරීන් වගේ දේවල් හඳුන්වා දෙන්න පුළුවන් ආකලන ද්‍රව්‍යයක් විදිහට. ඊපස්සේ ප්‍රතිඔක්සිකාරක විදිහට සිට්‍රික් අම්ලය, ඊපස්සේ කැරොටින් වගේ දේවල් හඳුන්වා දෙන්න පුළුවන් ආකලන ද්‍රව්‍යයක් විදිහට. ඊපස්සේ පරිරක්ෂක ද්‍රව්‍ය විදිහට සෝඩියම් මෙටාබයිසල්ෆේට්, බෙන්සොයික් අම්ලය වගේ දේවල් පරිරක්ෂක විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඊපස්සේ ආහාර වර්ණක විදිහට රයිබෝෆ්ලේවින්, කැරොටින් වගේ දේවල් අපට ආකලන ද්‍රව්‍ය කියලා හඳුන්වා දෙන්න පුළුවන්. හරි. ඒතර ඕවා තමයි ආකලන ද්‍රව්‍ය. කියන්නේ අපි ආහාරයක් පරිරක්ෂණය කරන්න ඒකට එකතු කරන විදිහ රසායනික ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. ඒවා අට උදාහරණ විදිහට උකුස භාවයක් ඇති කරන ද්‍රව්‍ය, ඊපස්සේ රසකාරක, ප්‍රතිඔක්සිකාරක, පරිරක්ෂක ද්‍රව්‍ය, වර්ණක ඒ වගේ දේවල් අපි ආහාරයට ආකලන ද්‍රව්‍ය විදිහට එකතු කරනවා. හරි. ඒතර සාමාන්‍යයෙන් ආහාර කල්තබා ගන්නකොට ආහාර නරක වීමට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒ වගේම අනිකුත් බාහිර සහ අභ්‍යන්තර සාධකවල බලපෑමත් හේතු වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ අපි පරිරක්ෂකයක් කියලා කියන්නේ ආහාර කල්තබා ගැනීමේදී ආහාරය නරක වීමට හේතු වන ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඊපස්සේ අනිකුත් බාහිර සාධක, ඒ වගේම අභ්‍යන්තර සාධකවල ක්‍රියාකාරීත්වය වළක්වන්න යොදවන ලබන ද්‍රව්‍ය අපි පරිරක්ෂක කියලා හඳුන්වනවා. ඒතර පරිරක්ෂකයක් කියලා කියන්නේ මොකද්ද? එක්තරා ආකලන ද්‍රව්‍යයක්ම තමයි. ආකලන ද්‍රව්‍යද දැන් මෙන්න මේවා අපි ඇතුළත් කරනවානේ. ඝන ස්වභාවයක් ඇති කරන ඒවා රසකාරක, ප්‍රතිඔක්සිකාරක, පරිරක්ෂක, ආහාර වර්ණක, ඒ වගේ දේවල්. ඒ අර්ථයේ පරිරක්ෂක කියලා කියන්නේ එක්තරා වර්ගයක ආකලන ද්‍රව්‍ය. එතකොට භාවිතයේ සඳහා අනුමැතිය ලැබිලා තියෙන පරිරක්ෂක අපි කියනවා ආරක්ෂිත පරිරක්ෂණ කියලා. ඒ අර්ථයේදී අපි ඒ ආරක්ෂිත බව සංකේතවත් කරන අපි යොදා ගන්න කේත ක්‍රමය තමයි E අංකය. සාමාන්‍යයෙන් කෘත්‍රිම ආහාර පරිරක්ෂක වලට කියන්නේ කෘත්‍රිම ආහාර පරිරක්ෂක විදිහට අපි ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය ගත්තොත් එහෙම E අංකය කීයේ නම් කීයද අපිට ආහාර පරිරක්ෂක එකතු කරන්න පුළුවන්? E කීයේ නම් කීය දක්වාද? E අංකය කීයේ සිට කීය දක්වාද? අපිට යොදන්න අවසර තියෙන්නේ E 2000 සිට E 2209 200 ඉඳන් 299 දක්වා. E 200 සිට 299 දක්වා ඒවා තමයි අපිට
පරිරක්ෂක විදිහට යොදන්න අවසර ලැබිලා තියෙනවා. ඉතින් ඒ සමාන ඔය ඔයගොල්ලෝ ආහාරයක් ගන්නකොට 200 සහ 299 අතර පරාසය නැති ඒවා ගත්තොත් මේවා අවසර නැතිව එකතු කරපු දේවල්. එහෙනම් ඒවා තියනවාද කියලා බලන්න ඕන ආහාරයක් ගන්නකොට. හරි. ඊට පස්සේ පරිරක්ෂක ලෙස දීමට නිර්දේශිත රසායන ද්‍රව්‍ය කීපයක් මෙන්න දිනවා. සෝඩියම් මෙටාබයිසල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, පස්සේ සෝඩියම් බයිසල්ෆේට්, සෝඩියම් නයිට්‍රේට්, ඊට පස්සේ බෙන්සොයික් අම්ලය, ඇසිටික් අම්ලය ඔන්න වගේ දේවල් තමයි ආහාර පරිරක්ෂක විදිහට අපිට යොදා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි පරිරක්ෂණය කරපු ආහාර වර්ග ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. පරිරක්ෂණය කරලා තියෙන ආහාර වර්ග ගැන. සාමාන්‍යයෙන් පරිරක්ෂණය කරන ආහාර ගත්තොත් එහෙම අපිට පරිරක්ෂණය කරන ආහාර එක්ක ඍජුවම ආහාරයට ගන්නත් පුළුවන්. සමහරලාට පිසීමට ලක් කරලා ආහාරයට ගන්නත් පුළුවන්. හරි. මට කියන්න බලන්න අපි පරිරක්ෂණය කරලා තියෙන ආහාර වලින් අපිට ඍජුවම ආහාරයට ගන්න පුළුවන් මොන වගේ ආහාරද? කියන්න බලන්න. චට්නි, ජෑම්, සෝස්, පළතුරු බීම ආදිය. සාමාන්‍යයෙන් චට්නි, ජෑම්, සෝස්, පළතුරු බීම වගේ දේවල් අපිට කෙලින්ම ඒවා කියන්නේ පරිරක්ෂණය කරලා තියෙන අපිට කෙලින්ම ඒවා ආහාරයට ගන්න පුළුවන්. චට්නි, ජෑම්, සෝස්, පළතුරු බීම වගේ දේවල්. ඊට පස්සේ සමහර ආහාර තියෙනවා අපිට ෂණිකව පිස ගන්න පුළුවන් දේවල්. ඒතර ෂණිකව පිස ගන්න පුළුවන් ඒවා විදිහට මීට් බෝල්ස්, සොසේජස්, නූඩ්ල්ස්, මැකරෝනි ඒ වගේ දේවල් අපිට ෂණිකව පිස ගන්න පුළුවන් ආහාර පරිරක්ෂණය කරලා තියෙනවා. සමහර ආහාර තියෙනවා අපිට ආහාර පරිභෝජනයට කලින් ඒවා හොඳට පිසීම් කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳට උයන්න ඕන. මොනවද පරිරක්ෂිත ආහාර පරිභෝජනයට කලින් හොඳට උයන්න ඕන ආහාර? කීපයක් කියන්න බලන්න. මොනවද තියෙන්නේ? කරවල ධාන්‍ය වර්ග. කරවල ධාන්‍ය වර්ග වගේ දේවල් අපි පරිභෝජනයට කලින් හොඳට උයන්න ඕන. නැත්නම් එහෙම නිකන්ම අපි කෑවොත් එහෙම ඉවරයි. ඒ පරිරක්ෂණය කරන්නේ තේරුමක් නැහැ. එහෙම කරවල එහෙම නිකන් කන්නේ නැහැ කොහොමද? හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕන පරිරක්ෂණය කරපුවාම ආහාරයේ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. හරි. ඒක දැන් ඔයගොල්ලෝගෙම තමයි අහන්න ඕනේ වාසි සහ අවාසි මොනවද කියලා. හරි. කියන්නකෝ බලන්න මොනවද පරිරක්ෂණය කරපු ආහාරයේ තියෙන වාසි? කීපයක් කියන්න බලන්න. එක එක්කෙනා කියන්න. ආහාර නරක වීම වළක්වා ගත හැකි වීම. හොඳම වාසිය තමයි අපිට ආහාර නරක වුණොත් එහෙම ඉතින් වැඩක් නැහැ නේ. ඒ නිසා අපිට ආහාර නරක වීම වළක්වා ගන්න පුළුවන්. හොඳ වාසියක්. හරි. තව මොනවද තියෙන වාසි? නරක වූ ආහාර පරිභෝජනය නිසා සිදුවන විෂ ශරීර වීම සහ රෝග ඇතිවීම වළක්වා ගත හැකිය. සාමාන්‍යයෙන් අපි ආහාර පරිරක්ෂණය කරපුවාම නරක වෙච්ච ආහාර ගන්න යන්නේ පරිරක්ෂණය කරපු ආහාරනේ ගන්න. එතකොට නරක වෙච්ච ආහාර ගත්තාම ශරීරයේ විෂ සහිත වෙන්න පුළුවන් ඒවා. ඒ නිසා විෂ ශරීරගත වීම වළක්වීම සහ රෝග ඇතිවීම වළක්වා ගන්න අපට පුළුවන් ආහාර පරිරක්ෂණය කරපුවාම. ඊට පස්සේ එකම ආහාර ප්‍රභවයේ විවිධාකාරයට සකසා තියෙන නිසා අපිට රුචිකත්වය වෙනස් වෙනවා. දැන් අපි පරිරක්ෂණය කරපුවාම එකම විදිහට නෙවෙයි. ඒ විවිධාකාරය පරිරක්ෂණය කරපුවාම ඒකට විවිධ රස වර්ග ලැබෙන. එතකොට ආහාරයේ තියෙන ආහාර කෙරෙහි තියෙන කැමැත්ත වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ආහාරවල වඩාත් ආකර්ශනීය පෙනුමක් ඇති වෙනවා. පරිරක්ෂණය කරපුවාම ආහාරයට ආකර්ශනීය පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඒකම සමහර ආහාරවල පවත්න ස්වරූපය වෙනස් කිරීමෙන් පෝෂණ ගුණ ඉහළ නංවන්නත් පුළුවන්. ඒ වගේම තමයි කෘමීන්ට වෙනස් සතුන්ට හානි කරන්නත් බැරි තත්ත්වයකට පත් වෙනවා. තමයි ආහාර පරිරක්ෂණයේ තියෙන වාසි. වාසි විතරක් නෙවෙයි අවාසිත් තියෙනවා මෙන්න මේ ආහාර පරිරක්ෂණය. හරි. කියන්න බලන්න ආහාර පරිරක්ෂණයේ තියෙන අවාසි කීපයක් මොනවද තියෙන්නේ? ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ නිර්දේශිත ප්‍රමාණයට වඩා එකතු කිරීමෙන් විවිධ රෝගාබාධ ඇතිවීම. සාමාන්‍යයෙන් මේ ආකලන ද්‍රව්‍ය අපි කියන්නේ ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. ඒ වගේම නිර්දේශ ප්‍රමාණයට වැඩිපුර එකතු කරන්න පුළුවන්. ඒ වගේ වුණොත් එහෙම ඒවා අපට විවිධ රෝගාබාධ ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි විවිධ කෘත්‍රිම රසකාරක, වර්ණක, කෘත්‍රිම ආකලන ද්‍රව්‍ය වගේ දේවල් අපට ගොඩක් පරිභෝජනය කරොත් එහෙම පරිරක්ෂණ විදිහට දාන ඒකෙමුත් ඔය පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔය සැකසීමේදී සමහර විටමින් වර්ග වලට, පෝෂණ වර්ග වලට එහෙම හානි සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම අර ඒ ආහාරයේ තියෙන ආවේනික රස නැති වෙන්න පුළුවන්. දැන් ඔය දුමේ දානවා, වේලනවා, ඒවම කරපම අර ආහාරයේ තියෙන ආවේනික රස නැහැනේ. ආහාරයේ තියෙන ආවේනික රස සුවඳ වගේ දේවල් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ෂණික ආහාර පරිභෝජනයට හුරු වෙන ඔය පරිරක්ෂණ යොදා ගන්න නැත්නම් ආහාර ගොඩක් ආහාර ගන්නකොට ඒ නිසා ෂණික ආහාර පාවිච්චිය ෂණික ආහාරයට හුරු වීම ඇත්තටම සමහර රෝගාබාධ වලට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් එක්තරා ආකාරයක අවාසියක් විදිහට අපිට කියන්න පුළුවන්.
හරි. ඔන්න ආහාර පරිරක්ෂණයේ වාස්තු දැන් අපි දැනගත්තා. ඊට පස්සේ අපි දැනගන්න ඕන ආහාර ඇසුරුමක ලේබල් එක අඩංගු වෙන තොරතුරු ටික. ඔන්න ඔය ලේබල් එක අඩංගු වෙන තොරතුරු ටික අපිට වැදගත් වෙනවා ආහාරයක් තෝරගන්නකොට. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කඩේකට ගිහිල්ලා ආහාරයක් මිලදී ගන්නකොට ආහාරයේ ලේබල් එකේ තියෙන මොනවද බලන්නේ? කියන්න ඔයගොල්ලෝ මොනවද බලන්නේ මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්නේ? කල්ලි කුත්තන දිනය ඔව් අනිවාර්යෙන් බලන්න ඕන කල්ලි කුත්තීමේ දිනය. ඊට අමතරව තව කල්ලි කුත්වීමේ ඔව් කල්ලි කුත්තීමේ දිනය ගැන බලන්න ඕන තව මොනවද? නිෂ්පාදිත දිනේ දිනය ඔව් නිෂ්පාදිත දිනේ මුළු බලන්න බාර. ඕන. ඔව් බර බලන්න ඕන ප්‍රමිතිය නිෂ්පාදකයාගේ විස්තර ඇසුරු මේ පරිසර හිතකාමී බව ඒක නම් ලොකුවට බලන්නේ නැහැ ඇත්තටම. සාමාන්‍යයෙන් අපි කල්ලි කුත්තීමේ දින අනිවාර්යෙන් බලන්න ඕන. නිෂ්පාදිත දිනේ බැලුවොත් ඒ තුනයි උතර අලුත් ආහාරයක්ද නැද්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඊට අමතරව බර ප්‍රමිතිය නිෂ්පාදකයාගේ විස්තර ඒ වගේ දේවල්ත් අපි පොඩක් සැලකිලිමත් වෙලා බලනවා ආහාරයක් මිලදී ගන්නකොට. ඒතර නිෂ්පාදිත දිනේ සහ කල්ලි කුත්තීමේ දිනේ ගොඩාක් වැදගත් වෙනවා. ඊපස්සේ සුද්ධ බර ආහාරයේ තියෙන බර අපි දැනගන්න ඕනේ ඇත්තටම. ඒ බර දැනගත්තේ නැත්නම් ඒක අපිට අපි ගන්න ප්‍රමාණයට ගැටලුවක් වෙනවනේ. ඊපස්සේ ප්‍රමිතිය SLS තියෙනවද ඊට පස්සේ ISO ප්‍රමිති සාධක තියෙනවද ඒවත් අපි බලන්න ඕනේ. ප්‍රමිතියෙන් වැඩි නම් අපිට ඒ ආහාරය ඇත්තටම ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඊට පස්සේ පරිසරිතකාමී බවත් අපිට බලන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ශුද්ධ ජීවීන් වගේ කට්ටිය මේ ඇතුල් වෙන්න පුළුවන්ද? ඒවා මේ පරිසරයට පරිසර සංරක්ෂණයට බාධාවක් ඇති වෙනවද? කබඩා කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් පොඩ්ඩක් සලකා බලන්න ඕන. හරි. ඒතකොට ආහාර පරිරක්ෂණය කියන එක යටතේදී අපිට ඔන්න ඔය කියන දේවල් ටික ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ආහාර පරිරක්ෂණය. එතන අපිට ආහාර පරිරක්ෂණය කියන ගොඩක් වැදගත් වෙනවා. මොකද අපේ නරක වෙන ආහාර ටික ඉතුරු කරගන්න. එහෙමත් නැත්නම් නිෂ්පාදනය කරන්නේ නැති කාලවලට ආහාර ඉතුරු කර ගැනීමට ආහාර පරිරක්ෂණය කියන ක්‍රමවේදය ගොඩාක් වැදගත් වෙනවා. හරි.